දරුවනේ අපි කතා කර හිටියේ අංක 15 ඒකකයේ අපේ උසස් පෙළ කෘෂි විද්‍යා විෂය නිර්දේශයේ අංක 15 ඒකකය සත්ත්වපාලන මූලධර්ම කියන ඒකකය යටතේ හමු වන සත්ත්ව රෝග පිළිබඳවයි. ඉතින් පොඩ්ඩක් අපි මතක් කරගත්තොත් එහෙම මොන වගේ දේවල්ද අපි මේ යටතේ ඔය කතා කරන්න කියලා. අපි ඉස්සෙල්ලම කතා කළේ ළමයි මොකක්ද අපේ විෂය පතේ නැත්තම් ප්‍රධාන ඒකකය වුණේ සත්ව පාලනය. දැන් මේ යටතේ කියවෙන දෙයක් තියෙනවා ළමයි මේක අපේ නිර්දේශයේ 15 වෙනි ඒකකයේ වගේම වැඩිම ප්‍රශ්න සංඛ්‍යාවක් අහන ඒකකය. මේක නිතරම මම මතක් කරන්න කැමතියි. මේකෙන් අහනවනේ ළමයි බහුවර්ණ 10කට ආසන්න සංඛ්‍යාවක්. විභෝගතයක් අහනවනේ. රචනා ප්‍රශ්නික කොටස් තුනකින් බොහෝ විට කොටස් දෙකක්වත් අහනවනේ. මේ ඔක්කොම බලපුවාවට පේනවා ළමයි මෙම ඒකකයේ තුල විතරක් ලකුණු 20කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මේ ඒකකයේ හදාarලා විතරක් ලකුණු 20කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගැනීමට ලැබීම ලොකු දෙයක්. ඒ නිසා මේක එච්චර අමාරු ඒකකයකුත් නෙමෙයි. බොහොම පහසු ඒකකයක්. ඉතින් ඒ නිසා මේක හැදෑරීමෙන් මේ ලකුණු අතරට එන්නයි ඕන. ඒ නිසා පොඩ්ඩක් මතක් කළොත් මේ සත්ත්ව පාලනය කියන ඒකකය මේ යටතේ අපි කිව්වා ආර්ථික නිෂ්පාදනයක් ලබා ගැනීමට මොන නිෂ්පාදනයක්ද ආර්ථික නිෂ්පාදනයක් ලබා ගැනීමටයි ගොවිපල් සතුන් නැති කරන්න කියලා. අපි මේ යටතේ කිව්වා මොකක්ද මේ සතුන්ගෙන් ලබා ගන්න ආර්ථික නිෂ්පාදනය කියලා. මොනවද? මස්, කිරි, බිත්තර, සම්, ලොම් ඔය වගේ දේවල් තමයි ළමයි ආර්ථික නිෂ්පාදනය උනේ. එතකොට අනිත් පැත්තෙන් කිව්වා මේ වගේ ආර්ථික නිෂ්පාදනයක් ලබා දෙන සත්තු තමයි ගොවිපල් සත්තු කියන්නේ. ඉතින් උදාහරණ කවුද? ගවයා, කුකුලා, එළුවා, බැටළුවා, ඌරා, තාරාවා, පාත්තයා, මිරිදිය මසුන් සලකනවා. ඔන්න ඔය වගේ කට්ටියට අපි කිව්වා ගොවිපල් සතුන් කියලා. එතකොට මේ ගොවිපල් සතුන් ගැන කතා කරද්දී අපි කිව්වා මේගොල්ලන්ගෙන් ආර්ථික නිෂ්පාදන ලබා ගන්නකොට මේගොල්ලන්ගේ නොයෙකුත් පද්ධති ගැන, ජීර්ණය ගැන, ප්‍රජනනය ගැන එහෙම අපිට අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ සැලකිල්ලෙන් බැලුවොත් අපි මේ සත්ත්ව පාලනය කියන ඒකකයේ ළමයි ප්‍රධාන කොටස් දෙකක් යටතේ තමයි මේ කතා කරගෙන යන්නේ. මේකෙන් එක කොටසක් තමයි ළමයෝ සත්ත්ව පාලන මූලධර්ම කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අනිත් කොටසට සමහරු කියනවා ළමයි ඇප්ලිකේෂන් හෙවත් භාවිතය කියලා. දැන් අපේ නිර්දේශය තුළ හොඳට බැලුවොත් එහෙම මේ ආකාර දෙකම හම්බ වෙනවා. මූල ධර්මයට අපිට හම්බ වෙනවා කවුද ගොවිපල් සත්තු කියන්නේ, මොකක්ද මේ සතුන්ගේ වෙන ගෘහස්ත කරන ක්‍රියාව, මේගොල්ලන්ට පරිසරයේ බලපාන්නේ කොහොමද, සත්ව ආහාර කියන්නේ කොහොමද, පෝෂණය කියන්නේ මොකක්ද, පෝෂක කියන්නේ මොකක්ද, ඒ වගේම ළමයෝ ඊට අමතරව සතුන්ගේ ආහාර ජීර්ණක පද්ධතිය. මේ යටතේ අපි කතා කරනවා ආහාර ජීර්ණක පද්ධති ආකාර දෙකක්. එකකට කියාවි සංකීර්ණ හෙවත් රෝමාන්තික ආහාර ජීර්ණ පද්ධතිය කියලා. අනිකට කියයි ළමයෝ සරල හෙවත් රෝමාන්තික නොවන ආහාර ජීර්ණ පද්ධතිය කියලා. ඔය දෙන්න ගැනම අපි කතා කරනවා. ඉතින් එහෙම සාකච්ඡාවකුත් මේ ඔස්සේම සිද්ධ වුණා. එතකොට මේ විදිහට ළමයෝ ඔය ආහාර මාර්ග පද්ධති ආකාර දෙකකට බෙදාගත්තා නම් සරල ආහාර මාර්ග පද්ධති, සංකීර්ණ ආහාර මාර්ග පද්ධති කියලා. ඉතින් ඕකෙන් අපි කතා කළානේ ළමයෝ සංකීර්ණ ආහාර මාර්ග පද්ධතිය යටතේ ගවයාගේ ආහාර මාර්ග පද්ධති. ඒ වගේම සරල ආහාර මාර්ග පද්ධතිය යටතේ කුකුලගේ ආහාර මාර්ග පද්ධති. ඉතින් මේවායේ ආහාර ජීර්ණය, අවශෝෂණය ගැන කතා කරනවා. ඊළඟට අපි මූලධර්ම යටතේම කතා කරන්න කල්පනා කරලා තිබුණා කොහොමද මේ සතුන් තමන්ගේ ප්‍රධාන ආහාරය වශයෙන් නිදා ගන්න තෘණ නැත්තම් තනකොළ වැඩි නිෂ්පාදනයක් ලැබෙන කාලේ ඒක ගබඩා කරලා තියාගෙන ළමයි නිෂ්පාදනය අඩු කාලෙට පාවිච්චි කරන්නේ. මේකට අපි කිව්වා තමයි ළමයෝ තෘණ සංරක්ෂණය කියලා. ඒ ගැනත් මේ ඇස්සෙම කතා වුණා. ඉතින් ඔන්න ඒ වගේ මූලධර්ම ටිකක් තමයි ළමයි සත්ත්ව පාලන මූලධර්මයේ යටතේ කතා වෙන්නේ. ඊළඟට අපි කතාව පටන් ගත්තේ මේ මූලධර්ම යටතේ කතා කරන සත්ත්ව පාලනය කියන විෂය පතය ප්‍රායෝගිකව භාවිතා කිරීම. ළමයි මෙතෙන්දි මේ අපි සාකච්ඡා කරපු මූලධර්ම ප්‍රධාන ගොවිපල් සත්තු දෙන්නෙකුට තමයි යෙදුනේ. කවුද මේ ගොවිපල් සත්තු දෙන්න දැනගන්න එක්කෙනෙක් ගවයා අනික එක්කෙනා කුකුලා. ඒ නිසා අපි ප්‍රායෝගික භාවිතය යටතේ කීවා මාතෘකා දෙකක් හම්බ වෙනවා. එකක් තමයි ගව පාලනය.
අනික තමයි කුකුල් පාලනය. ඉතින් ළමයි අපි දැන් මේ සලකා බලමින් ඉන්නේ ඔය කියන්නා වූ ගව පාලනය පිළිබඳවයි. ආර්ථික නිෂ්පාදනයක් ලබා ගැනීමට ගවයින් නැති කිරීම ගැන තමයි අපි මේ දැන් සලකා බලන්නේ. මේ යටතේ කියවුණා ගවයා කියලා කියන්නේ බොස් කියන ගණයට අයත් ජීවියෙක්. මෙයාගේ විශේෂ දෙකක් ඉන්නවා. බොස් ටෝරස් යුරෝපීය ගවයා, බොස් ඉන්ඩිකස් ඉන්දීය ගවයා. ඒතකොට මේ දෙගොල්ලම ඇති කරන හැටි තමයි ලාංකීය තත්ත්වයටදී අපි කතා කරන්නේ. ඉතින් මේ යටතේ අපි සලකා බැලුවා පැටවුන් පාලනය. ප්‍රසූතියෙන් බිහිවන වසු පැටවා අවුරුද්දක් විතර යනකම් රැකබලා ගන්න හැටි. ඉතින් ඔය යටතේ කතා වෙන්න ඇති ප්‍රසූතියේදී මොකද කරන්නේ? සතාට මුල් කිරි ලබා දීම, ඉඩකඩ ලබා දීම, පෝෂණය ලබා දීම, පසුව කරන විශේෂ සාත්තු ක්‍රියා. සතාගේ හඳුනා ගැනීමට ටැටූ කරනවද, අං ඉවත් කරනවද ආදී වශයෙන් මේ ගැන කතා කළා. ඊළඟට අපට හමු වෙනවා මේ සතුන්ගේ නෑම්බියන් හෙවත් වැස්සියන් පාලනය කිරීම. මේ යටතේ හමු වන වැදගත්ම සංසිද්ධිය තමයි ළමයෝ එළදෙනගේ ප්‍රජනක පද්ධතිය. මේ කොටස් වශයෙන් අපිට හම්බ වෙනවා ඩිම්බකෝෂය, ෆැලෝපිය නාලය, ගර්භාෂය, ග්‍රීවය, යෝනි මාර්ගය, භගය කියන කොටස්. මේ එළදෙනගේ ප්‍රජනක පද්ධතිය තුළ සිදුවන්නා වූ වැදගත් ක්‍රියාකාරීත්වයක් තමයි ළමයෝ මදය කියන්නේ. කිසියම් එළදෙනක් තම ඩිම්බකෝෂයෙන් සංසේචනයේ සඳහා යෝග්‍ය ඩිම්බයක් නිකුත් කරමින් සංසර්ගයේ සඳහා දක්වන විශේෂ හැසිරීමට අපි කියනවා මදය කියලා. හරි වැදගත් වෙනවා මද ලක්ෂණ. යම් එළදෙනක් තමාගේ මදය යටතේ පෙන්눔 කරන ලක්ෂණ මද ලක්ෂණ වේ. විභාගෙට අහන්න පුළුවන් කෙලින්ම මද ලක්ෂණ ලයිස්තුව. අනුයාත හෙවත් එක ළඟ මදයන් දෙකක් අතර ඇති කාල පරාසය මද චක්‍රයයි උසස් පාලන තත්ත්වයටතේ මෙහි දිග දින 21. ඔන්න ළමයෝ වැදගත් වෙන කරුණු කීපයක්. හෝමෝන මගින් මද චක්‍රයේ පාලනය වෙන හැටි කතා කරන්න වුණා. මේ අර්ථයේ විශේෂයෙන්ම ඉස්ට්‍රජන්ද, ප්‍රොජෙස්ටරෝන්ද, ගොනඩ්‍රොෆින්ද වැනි හෝමෝන දායක වුණා. ඊළඟට වැදගත් දෙයක් වුණා මේ එළදෙනගේ තව ආර්ථික වැදගත් නිෂ්පාදනයක් අපි ලබා ගන්නවා කිරි. කිරි කියලා කියන්නේ කිසියම් එළදෙනක් පැටවා ප්‍රසූත කළාට පස්සේ ඒ පැටවාගේ පෝෂණය සඳහා ඇගේ ස්තන ග්‍රන්ථිය කියන ග්‍රන්ථිය මගින් නිකුත් කරන පෝෂණීය තරලයක්. කිරිවල සංයුතිය වැදගත් වෙනවා. ජලය තියෙනවද? එහෙම නැත්නම් ජලය රහිත ඝන ද්‍රව්‍ය තියෙනවද? ඒකේ මේදේ තියෙනවද? මේද රහිත දේවල් තියෙනවද? මේද රහිත ඒවා ප්‍රෝටීන්ද? ප්‍රෝටීන් නොවන ඒවාද? ආදී වශයෙන් කතා කරනවා. ඊළඟට කතා කළ යුතු උනා ස්තන ග්‍රන්ථියේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය ආකාර දෙකකින් නේද කතා වෙන්න ඕන. බාහිර ව්‍යුහය, අභ්‍යන්තර ව්‍යුහය. ඒ වගේ මේ ක්‍රියාකාරීත්වය යටතේ ප්‍රධාන ක්‍රියාවන් දෙකක් තියෙනවා. කිරි නිෂ්පාදනය හෙවත් කිරි ශ්‍රාවය කිරීම, ප්‍රොලැක්ටින් මගින් අරඹා පවත්වාගෙන යන්නේ. කිරි එරීම හෙවත් කිරි නිකුත් කිරීම. මේකට ඔක්සිටෝසින් දායක වෙනවා. මෙහෙම නිපද වූ කිරි මෙහෙම නිපදවලා අපි කතා කරන ස්තන ග්‍රන්ථියේ ග්‍රන්ථිවරාසනය හෝ පුඩුවරාසනය දක්වා පැමිණි කිරි බාහිර බලයක් යොදා පිටතට ලබා ගැනීම කිරි දෙවීමද. මේක කරන්න පුළුවන් ආකාර දෙකක්ද. ස්වභාවික දෙවීම, කෘත්‍රිම යන්ත්‍ර මගින්. මේ ගැන අවබෝධයක් අවශ්‍යයි. කොහොමද පිරිසිදු කිරි නිෂ්පාදනය කරන්නේ? ඔය අස්සෙම ගොවිපල් සතුන් වැඩි දියුණු කිරීම ගැන කතා කළ යුතු වුණා. ඉන්න සතුන්ගෙන් වඩා ප්‍රවේණිකව යෝග්‍ය සතුන් නිපදවා ගැනීමයි ළමයෝ. මේ අර්ථය අපි කතා කළා සහබිජනනය කිරීම, සමීප නෑදවල සබඳකම් තියෙන සතුන් ප්‍රජනනයේ යෙදවීම ඊතරම් හිතකර ක්‍රියාවක් නෙමෙයි. මාරක විකෘති ඇති වුණා. සහබිජනන අවපාතනේ ආවා. ඒ නිසා අපි ආවත් දෙවෙනි ක්‍රමයකට දෙමුහුම් කිරීම. එකිනෙකට වෙනස් නොමුහුම් මාදිලි දෙකක් ප්‍රජනනයේ යොදවනවා. මේ මගින් මව හා පියාගේ සාමාන්‍යයන්ට වඩා දොහිතෘ ජීවියාට ලැබෙනවා වැඩි හැකියාවක්. ඔකට කියනවා නේද ළමයෝ දෙමුහුම් දිරිය කියලා. හැබැයි දෙමුහුම් දිරිය පරම්පරාව ඔස්සේ අඩු වෙගෙන යනවා. අපිට අභිජනනය සඳහා යෝග්‍ය සතුන් තෝරා ගැනීමට අපි කියනවා වරණය කියලා. වරණය යටතේ අපි කරන්නේ අපි සත්ත්ව පාලනයේදී වරණය වෙනම අභිජනන ක්‍රමයක් වශයෙන් සලකන්නේ නැහැ. අභිජනනයට යෝග්‍ය මව්පියන් ඔයා එන්න කියලා යෝග්‍ය මව්පියන් තෝරගන්න තමයි ළමයෝ වරණය කරන්නේ. වරණය කිරීමේ ක්‍රම තිබුණා. උදාහරණයක් ප්‍රජනිත පරීක්ෂා කරන්න පුළුවන්.
එහෙම නැත්නම් අපට පුළුවන් ඒගොල්ලන්ගේ වාර්තා නිෂ්පාදන වාර්තා පරිශීලනය කරන්න පුළුවන්. ඒ ආකාරයෙන් අපිට පුළුවන් වරණය සඳහා යෝග්‍ය කට්ටිය තෝරගන්න. ඉතින් හොඳම ක්‍රමය කිව්වේ දෙමුහුම් අභිජනනය. අපි යෝජනා කළා ලංකාවේ එක එක සත්ත්ව පාලන කලාපයකට ගැළපෙන ගව අභිජනන ප්‍රතිපත්ති මොන වගේද කියලා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක කරගෙන යනවා. ඔන්න ඔය වගේ පසුබිමක් යටතේ සත්ත්ව පාලනය ඔස්සේ දිගු ගමනක් ආපු අපි තමයි අවසානයේ ළඟා වුණේ ගව පාලනය යටතේ හමුවන ගව රෝගවලට. මම මේ මතක් කිරීම ටිකක් වැඩිපුර කළේ පුතේ අපි දැන් ගව පාලනයේ අවසාන අදියරේ ඉන්නේ. මොකක්ද? ගව රෝග ගැනයි කතා කරන්නේ. ගව රෝග ගැන කතා කළාට පස්සේ අපි shift වෙනවා භාවිතයට යටතේ හමුවන අවසාන විෂයපතයට. මොකක්ද? කුකුල් පාලනයට. ඒකයි මම ඔබට සත්ත්ව පාලනය ඔස්සේ ආපු සිලබස් එකේ දිගම ඒකකයේ දිගු ගමන් මඟ පොඩ්ඩක් මතක් කළේ. දැන් එන්නම් අපි කතා කරමින් ඉන්න ගව රෝග කියන තැන. අපි ඉස්සෙල්ලම කිව්වා සත්ව රෝගයක් කියන්නේ මොකක්ද කියලා. බොහොම කෙටියෙන් කියවුණා සත්ව රෝගයක් කියන්නේ කිසියම් සතෙකු තුළ ඇතිවන්නා වූ හානිදායී අපගමනයක් කියලා. සත්ව රෝගයේ දේවල් දෙකක් තිබ්බා. එකක් ඒක හානිදායී, අනික ළමයෝ අපගමනයක්. අපගමනයක් කියලා කියන්නේ මේක සාමාන්‍ය තත්වයෙන් සිදුවන වෙනස්කමක් නිසා. සතා විශේෂ හැසිරීමක් ලක්ෂණ පෙන්눔 කරනවා. අපි කිව්වා සත්ව රෝග ඇති වුනහම නැත්නම් සත්ව රෝගවල තියෙන වැදගත්කම මොන වගේද කියලා. විවිධ ආකාරයෙන් අපට කෘෂිකර්මාන්තයේදී නැත්නම් සත්ව පාලනයේදී මේ සත්ව රෝග වැදගත් වුණා තමයි. සමහර වෙලාවට ලැබෙන නිෂ්පාදන ප්‍රමාණය අඩු වුණා. ඒ වගේම ලැබෙන නිෂ්පාදනයේ ගුණාත්මය අඩු වුණා. සත්ව රෝග ඇති වුනහම අපට ඒකාකාර නිෂ්පාදනයක් ලබා දෙන්න බැරි වෙනවා. ඒ වගේම නිෂ්පාදන අඩුවීම නිසා ගොවිපලේ ආදායම හා ලාභයයි අඩු වෙන්නේ. ගොවිපලේ ලාභය එහෙම නැත්නම් ආදායමයි අඩු වෙන්නේ. ඒ වගේම සමහර සත්ව රෝග මගින් සතුන් මිය යනවා. මිය යාම නිසා මොකද වෙන්නේ? නිෂ්පාදනය හා ලාභය විශාල වශයෙන් පහළ යනවා. ඒ වගේම රෝගී සතුන්ගෙන් ලබා ගන්න නිෂ්පාදනවල කල්තබා ගැනීමේ හැකියාව සහ ගුණාත්මය අඩුයි. ඒවා ඉක්මනින් නරක් වන සුළුයි. ඒ වගේම මේ විදිහට නරක් වන නැත්නම් අහිතකර සංඝටක යොදාගෙන නිෂ්පාදන කරපුවාම ඒවා අලෙවි කරපුවාම ගොවිපලේ හොඳ නම හෙවත් කීර්ති නාමය කැළැල් වෙනවා. අනික් අතින් සතුන්ට රෝග ඇති වුනහම ඒවා ප්‍රතිකාර කරන්න, මර්ධනය කරන්න කාලය, මුදල්, ශ්‍රමය ආදී වැය වෙනවා. සමහර සත්ව රෝග යටතේ අපේ ගොවිපලේ ඉන්න රෝගී නිරෝගී සියලුම සතුන්ව අපට විනාශ කරන්න සිද්ධ වෙනවා. ඒක විශාල පාඩුවක් වෙනවා. දැන් උදාහරණයක් විනාශ කිරීමට සිදු වෙනවා සත්ව රෝග යටතේ. ළමයි උදාහරණයක් තමයි මේ උමතු ගව රෝගය. මේක ඇති වුනහම ගොවිපලේ ඉන්න සියලුම ගවයින් අපට විනාශ කර දාන්න සිද්ධ වෙනවා. ඒ වගේම අනික් පැත්තෙන් මේ විදිහට අපේ ගොවිපලේ ඉන්න සතුන් රෝගී වුනහම අපට සම්පූර්ණ ගොවිපලම වසා දාන්න සිද්ධ වෙනවා. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා.
අපි සමහර වෙලාවට ගොවිපලක් කරගෙන යද්දී ඕඩර් නැත්තම් ඇනවුම් ලබාගෙන ඒවාටයි ගිවිසුම් අනුව බඩු සපයන්නේ. යෝගට් වෙන්න පුළුවන්, මස් කිරි බිත්තර වෙන්න පුළුවන්. නමුත් මේ වගේ අකණ්ඩ ඇනවුම් වලට නිෂ්පාදන ලබා දෙන්න බැරි වෙනවා රෝග වුණාම. ඒ නිසා සමහර වෙලාවට ඒවා අවලංගු වෙලා අපි වෙළඳපොළ තුල අපහසුතාවයට ලක් වෙනවා. මෙන්න මේ නිසා දැනගන්න කොහොමත් සතුන්ට රෝග ඇතිවීම ගොවිපලක පැවැත්මට හිතකර නැහැ. අපි යෝජනා කළා සතුන්ට රෝග ඇති වෙන්න බලපාන තත්ත්ව. මේවට අපි කිව්වා තමයි රෝගකාරක කියලා. මේ රෝගකාරක මත අපට ගොවිපල් සතුන්ගේ රෝග නැත්තම් ගවයින්ගේ රෝග විවිධ විදිහට බෙදා ගන්න පුළුවන් වුණා. රෝගී සතෙක්ගේ ඉඳලා ළමයෝ නිරෝගී සතෙක් වෙත ගමන් කරන රෝගවලට කියුණා ආසාදිත රෝග කියලා. ඒවාට තවනමක් තමයි ළමයි බෝවන රෝග. තව රෝග වර්ගයක් තිබුණා. එහෙම රෝගී සතෙක්ගේ නිරෝගී සතෙකුට ගමන් කරන්නේ නැහැ. ඒවාට අපි කිව්වා දැන් මේ අපි මුලින් කතා කළේ රෝගී සතෙක්ගේ ඉඳලා නිරෝගී සතෙක් වෙත ගමන් කරන රෝග. ඒවට අපි කියනවා ආසාදිත රෝග කියලා. රෝගී සතෙක්ගේ සිට නිරෝගී සතෙක් වෙත ගමන් කරන රෝග ආසාදිත රෝගයි. බොහෝ විට මේ යටතේ අපට බැක්ටීරියා, වෛරස්, ප්‍රොටෝසුවා වගේ උදවියයි හම්බ වෙන්නේ. තව වර්ගයක් තියෙනවා එහෙම රෝගී සතෙක්ගේ නිරෝගී සතෙක් වෙත ගමන් කරන්නේ නැහැ. ඔයාට සමහරු කියනවා ළමයෝ ආසාදිත නොවන රෝග කියලා. ඊළඟට මේ සතුන්ගේ කායික හා පරිවෘත්තීය ඌනතා නිසා ඇතිවිය හැකි රෝග තියෙනවා. මේවට අපි කියනවා කායික රෝග කියලා. ඊළඟට සමහර වෙලාවට බාහිර පරපෝෂයෙන් මගින් නැති වෙන රෝග තියෙනවා. නැත්නම් පරපෝෂයෙන් මගින් නැති වෙන රෝග බාහිර අභ්‍යන්තර දෙගොල්ලම ගන්නවා. මේවට අපි කියනවා පරපෝෂී රෝග කියලා. ඉතින් මෙතෙන්දි මේවත් එක්තරා ආකාරයක ආසාදිත රෝග වර්ගයක් තමයි බෝ වෙනවා. හැබැයි පරපෝෂිතයෙක් ඉන්නවා එයා විශේෂයෙන්ම යැපීමක් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි ශාක රෝගකාරක වර්ග කළා. අපි ඊළඟට යෝජනා කළා ගවයින්ට රෝග ඇති වුනහම එයා පෙන්눔 කරන රෝග නැත්තම් සතා රෝගීද නැද්ද කියලා හඳුනා ගන්න ඕන. දෙවනුව රෝගකාරකයා හඳුනා ගන්න ඕන. ඒ නිසා මේකට අපි කිව්වා සතුන් රෝගීද කියලා හොයා ගන්න ඕන. දෙවනුව තමයි රෝගකාරකයා හඳුනා ගන්න. ගවයින් රෝගීද කියලා බලන්න ගියාම හුඟක් වෙලාවට අපි යොදාගත්තේ මේ ගවම් කරන නොයෙකුත් ලක්ෂණ. සමහර ලක්ෂණ ගවයාගේ හැසිරීම වුණා. වැතිරිලා ඉන්නවද? ආහාර ගන්නේ නැද්ද? රංචුවෙන් වෙන් වෙලා ඉන්නවද? ජල ආගණුව වෙනස් වෙලා තියෙනවද? මල මුත්‍ර වල ස්වභාවය වෙනස්ද? දේහ උෂ්ණත්වය වෙනස්ද? ආදී වශයෙන්. උණ ගතිය කියලා අපි කියන්නේ. ඒව තමයි ළමයෝ. ඒ වගේම විධාන වලට අනුගත වෙන්නේ නැද්ද? හන්නගා කෑ ගසනවද? වේදනාවෙන් කෙඳිරි ගහනවද? කොර ගහනවද? බාහිර ඉදිමීම් තියෙනවද? ඔය වගේ දේවල්. ඒ වගේම අපට පුළුවන් වුණා සමහර වෙලාවට මේ සතාගේ දේහ සාමාන්‍ය අගයන් බලන්න. උදාහරණ උෂ්ණත්වය, ශ්වසන වේගය, ඒ වගේම නාඩි වේගය මේ වගේ දේවල් පරීක්ෂා කළ හැකි වුණා. ඊළඟට සතාගේ මල මුත්‍ර ආදිය පරීක්ෂා කරන්නත් පුළුවන් වුණා. රෝග හඳුනා ගන්නකොට රුධිරය ආදිය පරීක්ෂා කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ ක්‍රමවලට අපට පුළුවන් සතුන් රෝගීද කියලා හොයාගන්න. ඊළඟට අපට අවශ්‍ය වුණා මොකක්ද මේ රෝගයට හේතු වන හේතුව හෙවත් රෝගකාරකයා නිර්ණය කරන්න. මේ සඳහා බොහෝ විට අපි සායනික පරීක්ෂා මත යපුණා. මොකද අපට බියවියහෙන් බලලා කියන්න අමාරුයි මේ රෝගය අහවලා නිසා ඇති වුණා කියලා. ඒක හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒ නිසා වඩා යෝග්‍ය වුණේ රෝගකාරකයා නිර්ණය කිරීමට සායනික ක්‍රම හෙවත් ක්ලිනිකල් සයන්ස් පරීක්ෂාවයි.
මේ යටතේ රුධිර පරීක්ෂාව, මල මුත්‍ර පරීක්ෂාව, එහෙම නැත්නම් බයොප්සි පරීක්ෂාව කියලා තියෙනවා. එහෙම නැත්නම් එලයිසා පරීක්ෂාව කියලා තියෙනවා. වැනි උපක්‍රම අපි යොදාගත්තා. අපි ඊළඟට මුලින්ම කතාව ආරම්භ කළේ ළමයි ගවයින්ගේ බැක්ටීරියා රෝගයි. මුලින්ම කතාව පටන් ගත්තා ගවයින්ගේ බැක්ටීරියා රෝග. මේ යටතේ අපි යෝජනා කරපු පළවෙනි බැක්ටීරියා රෝගයට කිව්වා මැස්ටයිටිස් කියලා. මේක බැක්ටීරියා රෝගයක් වුණා. ස්ට්‍රෙප්ටොකොකස් ස්ටැෆිලොකොකස් එස්ටිරීෂියා කෝලයි හෙවත් ඊ කෝලයි එහෙම නැත්නම් සමහර වෙලාවට කොරොන බැක්ටීරියම් වගේ බැක්ටීරියාවන් මගින් තමයි වැළඳුනේ. විශේෂයෙන්ම රෝගය ඇති වෙන්නේ බුරුල්ලටයි. බුරුල්ල ආශ්‍රිතව තමයි රෝග ලක්ෂණ මතුවෙන්නේ. ඒ නිසා මේක විශේෂයෙන්ම දුර්වල සෞඛ්‍ය ආරක්ෂාව යටතේ ඇතිවන රෝගයක් වෙනවා. එතකොට ළමයි මේ රෝගය යටතේ මොකද වෙන්නේ? බුරුල්ල රතු වෙනවා. ඉදිමෙනවා. අධික වේදනා සහිත වෙනවා. අත තිබ්බාම රත් වෙනවා. ඒ වගේම බුරුල්ල තද වෙලා තියෙනවා. බුරුල්ල ඇල්ලීමේදී එළදෙන විරෝධය පළ කරලා පයින් ගැසීම ආදිය කරනවා. මීට අමතරව සතාගේ දේහ උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. එයාට උණ ගතියක් තියෙනවා. ආහාර අරුචියක් පෙන්눔 කරනවා. බොහෝ විඩාපත් බවක් දක්වනවා. මම කියන්නේ මේක මේ මාරාන්තික රෝගයක් කියලා. නමුත් දැනගන්න නිෂ්පාදනයේ ගුණාත්මය හා ප්‍රමාණාත්මයට විශාල ගැටලුවක් ඇති කරනවා. මේ වගේ සතුන්ගෙන් කිරි දුවා ගන්න ගියාම කිරි දුවන්න ලේසිත් නෑ ළමයි. දැන් ඇත්තටම කිව්වොත් මේ විදිහට පුඩු ඉදිමිලා තියෙනවා ළමයි. සමහර වෙලාවට පුඩුව ඉදිමීම් තියෙනවා. සමහර වෙලාවට මුරු බුරුල්ලම ඉදිමිලා තියෙනවා මෙහෙම. හොඳට පේනවා ළමයි ඒක. ඔන්න ඔහොම. ඔය වගේ ඉදිමීම් තියෙනවා. එතකොට කිරි දුවා ගැනීම මදක් අපහසු වෙනවා. ඒ දුවා ගන්න එක පැත්තකින් එළදෙන විරෝධය පළ කරන නිසා අනෙක් අතට දුවාගත් කිරිවල ඊටාම අධිකව වතුර ගතියක් තියෙනවා. ඒ වගේම දුවාගත් කිරි අධික දුර්ගන්ධයෙන් යුක්තයි. ඊටා කෙටි කාලයක් තුල නරක වෙනවා. වැදගත් දේ තමයි මේ කිරි අරගෙන නිරෝගී සතුන්ගෙන් දුවාගත්ත කිරි වලට දැම්මොත් ඒ කිරිත් වේගයෙන් නරක වෙනවා. ඒ නිසා මැස්ටයිටිස් හෝ එසේ බවට සැක කරන සතුන්ගෙන් ගන්න කිරිත් එක්ක හොඳ සතුන්ගේ කිරි කලවම් කරන්නේ නැහැ. ඒක විනාශ කරන්න ඕනේ. එහෙම නැත්නම් සැකසහිත සතුන්ගේ කිරි වෙනම තමයි අපි නිෂ්පාදන ක්‍රියාවට යොමු කළ යුත්තේ. ඉතින් මේවා ප්‍රායෝගිකව කෙරෙනවද කියන ගැටලුවක් තියෙනවා. කෙසේ හෝ වේවා. මීට අමතරව මේ කිරිවල අධික ඇඹුල් ගතියක් තියෙනවා. කිරි බොහොම වේගයෙන් නරක වෙනවා. අනෙක් කිරි වලට වඩා ඒ වගේම කැදලි ස්වභාවයක් තියෙනවා. බුරුල්ලට ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන වශයෙන්ම ඉස්සෙල්ලම මේ බුරුල්ල හිස් කරන්න ඕන. හිස් කරලා මේවාට ප්‍රතිජීවක මගින් ප්‍රතිකාර ලබා දෙනවා. ස්ට්‍රෙප්ටොමයිසින්, නියෝමයිසින්, ටෙරාමයිසින්, ඔක්සිටෙට්‍රාසයික්ලින්, ඔක්සිටෙරීන් වැනි ප්‍රතිජීවක ප්‍රතිකාර ලබා දෙනවා. හැබැයි අධික වියදමක් යනවා. රෝගයේ අධික තත්ත්වය යටතේ ළමයි බුරුල්ලේ පිටපැත්තේ ඇති වෙනවා නිකන් කළු පාට නිකන් අපි කියනවා ලෙදරි ස්ට්‍රක්චර්ස් කියලා නිකන් හං වගේම ඇති වෙනවා. මේ තත්ත්වයට આવොත් නම් සම්පූර්ණ බුරුල්ලේ ආර්ථික වටිනාකමක් නැති වෙනවා. සමහර වෙලාවට රෝගිය නොසලකා හැරීමෙන් සතාගේ බුරුල්ල අපි කියනවා නරක් වෙලා මුළු සතාම අපිට අයින් කරන්න සිද්ධ වෙනවා. සමහර සත්තු ඉන්නවා මේ රෝගය යම් මට්ටමකට දේහය තුළ දරාගෙන ගොවිපොළේ රෝග වාහකය වශයෙන් ක්‍රියා කරනවා. ඉතින් මේ වගේ යම් දුරකට සුළුවෙන් හරි
සත්තු රෝගී වෙලාද කියලා හොයා බලන්න අපි යෝජනා කරනවා පරීක්ෂාවක්. මේකට කියනවා ළමයි ස්ට්‍රිප් කප් පරීක්ෂාව කියලා. මේකට කියනවා අපි ස්ට්‍රිප් කප් ටෙස්ට් කියලා. මෙන්න මේ වාගේ ඇනිමල් භාජනයක් අරගෙන මේකේ උඩට අපි කළු පාට රෙදි කැඩක් රබර් බෑන්ඩ් එකකින් දාගන්නවා. මේ තියෙන කළු පාට රෙදි කඩ. අපි කිරි දෙවීමේදී කරන්නේ සෑම පුඩුවකින්ම මේකට ස්වල්පයක් දෝනවා බලනවා. මෙන්න මේක මත රුධිර බිඳු, සැරව බිඳු, කිරි කැට ආදිය තියෙනවා නම් ඒ පුඩුව රෝගී කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. එහෙම වුණොත් වහාම රෝග මර්ධන උපක්‍රම ආරම්භය යුතු වෙනවා. තියාගත්තොත් මුළු රෝගය ගොවිපළ පුරාමයි පැතිරෙන්නේ. ළමයෝ මීට අමතරව කාලීනව කළ හැකි පරීක්ෂාවක් යෝජනා වුණා. මේකට අපි කිව්වා කැලිෆෝනියන් මැස්ටයිටිස් ටෙස්ට් හෙවත් CMT පරීක්ෂාව කියලා. මේ පරීක්ෂාව සඳහා CMT තැටියක් හෙවත් CMT ට්‍රේ එකක් අවශ්‍ය වෙනවා. ඒක මෙන්න මේ වගේ උපකරණයක් ළමයෝ. මෙහෙම හැඩලයක් හෙවත් මිටක් තියෙනවා. මෙහෙම තියෙනවා මේකේ පොඩි තැටියක් වැනි කොටසක්. මේ තැටියක් වැනි කොටසේ මෙහෙම කුටීර හරි ගස්සලා තියෙනවා. මේ වගේ. මේක කිසියම් ඝනකමක් සහිත උපකරණයක් මේ විදිහට. මේක ඉස්සරහා පැත්ත ඊතලයකින් දක්වලා තියෙනවා. මේ පැත්තේ අච්චු ගහලා තියෙනවා රයිට් සයිඩ් එක. මේ පැත්ත ලෙෆ්ට් සයිඩ් එක. ඒ නිසා මෙතන තියෙනවා කුටීර හතරක්. ෆ්‍රන්ට් ලෙෆ්ට්, ෆ්‍රන්ට් රයිට්, රෙයර් ලෙෆ්ට්, රෙයර් රයිට් කියලා. අපි කරන්නේ බුරුල්ලේ පවතින ඒ පුඩු වලින් මෙන්න මේ කුටිය තුලට, මේ කුටීර තුලට වෙන වෙනම කිරි දුවා ගන්නවා. දුවාගෙන මේකට විශේෂ ප්‍රතිදේහ ජනකයක් හෙවත් අපි අර දන්න ඇන්ටිජන් එකක් දාපුවාම මේකේ යම් වර්ණ විපර්යාසයක් හෙවත් රෝස පාට වීමක් තියෙනවා. ඒතර මේකේ යම් කුටීරයක තියෙන කිරි රෝස පාට වුණා අපි යෝජනා කරනවා ඒ පුඩුවේ තියෙන ඒ බුරුල්ල රෝගී වෙලා කියලා ඒකට ප්‍රතිකාර කිරීම ආරම්භ කළ යුතුයි. විශේෂයෙන්ම මැස්ටයිටිස් රෝගය වළක්වා ගන්න පුළුවන් අපිට ළමයි හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පැවැත්මක් අපේ ගොවිපළ තුල පවත්වා ගැනීම. ඔය මං කතා කළේ පළවෙනි රෝගය මැස්ටයිටිස් පිළිබඳවයි. අපි එහෙනම් මතක් කරගත්තොත් අපි සාකච්ඡා කරපු දෙවන රෝගය මේ රෝගයට අපි කිව්ව ළමයි අංක 2 රෝගය ගව රක්තපාත රෝගය. එහෙම නැත්නම් ගව රක්තාශ්‍රව රෝගය කියලා. මේක බැක්ටීරියා රෝගයක්. මේක ඇති කරන බැක්ටීරියාව තමයි පැස්ටොරෙල්ලා මල්ටොසිඩා. මෙන්න මෙයා තමයි බැක්ටීරියාව. මේ රෝගය යටතේ මේක හැබැයි මාරාන්තික රෝගයක්. ඉතා කෙටි කාලයක් තුළ සමහරට පැය 24ක් ඇතුළත සතු මැරෙන්නත් පුළුවන්. ඒ නිසා වැඩි රෝග ලක්ෂණ ගැන කතා කරන්නත් අමාරුයි. මේ රෝගය යටතේ සතුන්ගේ ආපහු දේහ උෂ්ණත්වය වැඩි වෙනවා. ආහාර අරුචිය අඩු වෙනවා. ඒ වගේම මුඛයෙන් නිතරම ශ්ලේෂ්මල හා කෙල ගලාගෙන යනවා. ඒ වගේම මුඛය හා තැල්ල ඉදිමෙනවා. ඊට කෙටි කාලයක් තුළ සතුන්ගේ මරණය වාර්තා වෙනවා. ඒ නිසා මේක ටිකක් බරපතල රෝගයක්. මේ රෝගය යටතේ සමහරලාට සුළු පරිමාණව රෝග වූ සතුන් ඉන්නවා නම් අපට ඒගොල්ලන්ට ප්‍රතිජීවක ලබා දෙන්න පුළුවන්. ඖෂධ විදියට මොකද මෙයා බැක්ටීරියාව එක්ක නිසා. හොඳම දේ තමයි හැබැයි ගොවිපළ තුලට අපේ ප්‍රදේශයේ රෝගයන එක වළක්වන එක.
මේ සඳහා බොහෝ විට යොදා ගන්න උපක්‍රමය වෙන්නේ සතුන් එන්නත් කිරීමයි. ළමයි මේ යටතේ පොදුවේ කරන දේ තමයි වර්ෂා කාලයේ ආරම්භීමට පෙර මේ සඳහා එන්නත් ලබා දෙනවා. මේ සඳහා HS එන්නත නම් නැත්නම් හෙමරජික් සෙප්ටිසීමියා හෙවත් HS එන්නත නම් එන්නතක් අපිට වෙළඳපොලින් සපයා ගන්න පුළුවන්. ඔය අපි කතා කරපු බැක්ටීරියා රෝගයක්. මේ රෝග දෙක තමයි ප්‍රධාන වශයෙන් අපට වැදගත් වෙන්නේ. මීට අමතරව තවත් බැක්ටීරියා රෝග යෝජනා කරන්න පුළුවන්. එකක් තමයි ළමයි බෝවින ගබ්සාව හෙවත් බෘසලෝසිස් රෝගය. ඒ වගේම බ්ලැක් ක්වාටර් රෝගය හෙවත් කාලගාත්‍ර රෝගය. ලංකාවේ එච්චර නැති වුණත් එන්ට අවදානමක් තියෙන આવොත් විශාල හානියක් විය හැකි ඇන්ත්‍රැක්ස් රෝගය. මේකෙන් අපි නිකමට මතක් කරගත්තොත් බෘසලෝසිස් රෝගය, මේ රෝගයේ අපි දන්නවා බැක්ටීරියාවක් මගින් නැති වෙන්නේ කියලා. මේ බැක්ටීරියාවට නම් දෙකක් යෝජනා කරනවා. සමහරු කියනවා ළමයි බෘසෙල්ලා ඇබෝටස් කියලා. ඉස්සර කාලේ මෙයාටම කිව්වේ දැන් තමයි මේ නම යෝජනා වෙලා තියෙන්නේ. ඉස්සර කාලේ මෙයාටම කිව්වේ ළමයි ඕවිස් බෘසෙල්ලා කියලා. මෙයාටම ඉස්සර කාලේ කිව්වා ඕවිස් බෘසෙල්ලා කියලා. එතකොට මේක ඇත්තම කිව්වොත් ගවයින්ගේ ප්‍රජනක රෝගයක් හෙවත් සමාජ රෝගයක්. විශේෂයෙන්ම මේ රෝගය සතුන්ගේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගයක්. අනික මේ රෝගය සතුන්ගෙන් මිනිසාට ගමන් කළ හැකි හෙවත් සංක්‍රමණය විය හැකි රෝගයකුත් වෙනවා. මේ රෝගය යටතේ ගවයින්ගේ ගබ්සා වීම සිද්ධ වෙනවා. වෘෂණ කෝෂ ඉදිමෙනවා. ඒ වගේම ප්‍රසූතියෙන් පසු වැදෑම හා වැටෙන එක පරක් වෙනවා. ඒතර හොඳම දේ තමයි සතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත පැවැත්ම. ඒ වගේම මේ සඳහා එන්නතක් තියෙනවා වෙළඳපොලේ. ඒකට අපි කියනවා S19 එන්නත කියලා. අපි ඒ වගේම කතා කරපු තවත් රෝගයක් තමයි බ්ලැක් ක්වාටර් හෙවත් කාලගාත්‍රා රෝගය. මේක බැක්ටීරියා රෝගයක්. මේක ඇති කරපු බැක්ටීරියාවගේ නම ක්ලොස්ට්‍රීඩියම් චෝවි වුණා. සමහරු කෝවි කියලාත් කියනවා. මේක ගවයින්ගේ පාද විශේෂයෙන්ම සන්ධි ආශ්‍රිත රෝගයක් වෙනවා. මේ රෝගය යටතේ ගවයින්ගේ සන්ධි ආශ්‍රිත ප්‍රදේශයේ ඉදිමෙනවා. මේ තුල වාතය පිරෙනවා. මේක අල්ලපුවාම බොක් බොක් ගන්නවා. ඒ වගේම ගවයින් ඇවිදිනකොට නිකන් කඩදාසි පොඩි කරනවා ශබ්දයක් ඇති වෙනවා. අධික වේදනාකාරී වෙනවා. ගවයා කොර ගසනවා. යම් දුරකට මාරාන්තික බව අඩුයි. හොඳම දේ තමයි සතුන් එන්නත් කිරීමක් කරන්න පුළුවන්. මීට අමතරව සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වා ගන්න ඕන. සුළු රෝග ලක්ෂණ දක්වන වෙලාවට ප්‍රජීවක ලබා දෙන්න ඕන. ඒ වගේම දැනට ලංකාවේ බහුලව හමු නොවන රෝගයක් තමයි ගව ඇන්ත්‍රැක්ස් රෝගය. මේ රෝගය කවදාවත් ලංකාවේ වාර්තා වෙලා නැහැ. මේ රෝගය ඇති කරන්නේ බැක්ටීරියාවක් මගින්. මේ බැක්ටීරියාවට අපි කියනවා බැසිලස් ඇන්ත්‍රසික්ස් කියලා. බැසිලස් ඇන්ත්‍රසිස්.
මෙම බැක්ටීරියාව විවිධ ක්‍රමවලින් සතුන්ගේ දේහගත වෙන්න පුළුවන්. එක ක්‍රමයක් කියලා අපිට අහවල් ක්‍රමය කියලා කියන්න බෑ මේ ඇන්ත්‍රැක්ස් රෝගය. සුළං මගින්, ආහාර මගින්, එහෙම නැත්නම් ස්පර්ශය මගින්, සතුන්ගේ ද්‍රව මගින්, උපකරණ මගින්, ජලය මගින් ආදී වශයෙන් පැතිරෙන ඉතා භයානක රෝගී තත්ත්වයක් වශයෙන් යෝජනා වෙලා තියෙනවා. මේ බැක්ටීරියාව දේහගත වුණාම සතුන්ගේ රුධිරයට තමයි ඇටැක් කරන්නේ. සතුන්ගේ රුධිරය බිඳලා නැත්නම් රුධිර සෛල බිඳලා ඒ මත බැක්ටීරියාව යැපෙනවා. බොහෝ ඉක්මනට මාරාන්තික තත්ත්වයටපත් වෙනවා. මේ වගේ සතුන් මිය ගියාට පස්සේ ඒගොල්ලන්ගේ සෑම සිදුරකින්ම මුඛය, ගුදය, නාසය ආත්‍යංග වලින් රුධිරය ගලාගෙන ඇවිල්ලා කළු පාට තාර විදිහට උකු වෙනවා. මේවායේ කෝටි ගාණක් බීජාණු තියෙනවා. ඒ නිසා මේ බීජාණු මගින් වාතය මගින් හෝ පැතිරෙන්න පුළුවන් නිසා මෙන්න මේ රෝගේ හැදුනාම සතුන්ට මේ ඇන්ත්‍රැක්ස් රෝගය හැදුනාම මියගිය සතුන්ගේ දේහ එහාට මෙහාට ගෙනියන්නේ නැහැ. මියගිය ස්ථානයේම වලක් කපලා වල දානවා. මොකද මේක ඒ තරම් භයානක රෝගයක් නිසා. හැබැයි ලංකාවේ වාසනාවට මේ රෝගේ වාර්තා වෙන්නේ නැහැ. සුළු පරිමාණ තත්ත්වයටදී අපිට උග්‍ර වෙන එක වළක්වන්න පුළුවන්. ප්‍රබල ප්‍රතිජීවක ලබා දීලා වඩා හොඳ තමයි ගොවිපළේ සෞඛ්‍ය ආරක්ෂාව පවත්වා ගැනීම. ළමයි අපි මේ විදිහට යෝජනා කළේ අපේ නිර්දේශයේ තියෙන බැක්ටීරියා රෝග. ගවයින්ට හානි කරන බැක්ටීරියා රෝග ලයිස්තුවක් තමයි මේ මතක් කළේ. ඊළඟට යෝජනා වුණා ළමයි වෛරස් රෝග. මේ අර්ථයේ ප්‍රධාන වෛරස් රෝගය තමයි ගවයින්ට වැළඳෙන කුරහමුව රෝගය. ඔබ දන්නවා වෛරස් වලට විද්‍යාත්මක නම් නැහැ. නමුත් මේ රෝගය ඇති කරන වෛරස් රෝගකාරකයා AOC South Asian type හෙවත් SAT1, SAT2, SAT3 ආදී වශයෙන් වර්ග කරනවා. ලොකු සතුන්ට මාරාන්තික රෝගයක් නොවුනත් පැටවුන්ට මාරාන්තික වෙන්න පුළුවන්. මේ රෝගය විශේෂයෙන්ම ඉන්දියාවේ සිට මෝසම් සුළඟ සමග අපේ රටට එන බවට තමයි මත පළ වෙලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ඊශානදික මෝසම් සුළඟේ අගභාගයේදී මේ රෝගය පැතිරෙන්න පුළුවන්. මේ නිසා මොකද කරන්නේ? අර අපි දැනගන්න ඕන බෘසෙලෝසිස් වලටත් එන්නත් කරනවා. HS ඒවත් හෙමරැජික් සෙප්ටිසීමියා වලටත් එන්නත් කරනවා. ඒ වගේම මේ රෝගයටත් අපිට එන්නත් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් ළමයි මේ බෘසෙලෝසිස් රෝගය යටතේ අපි විශේෂ එන්නතක් ලබා දෙනවා. ඒක තමයි S19 එන්නත කියලා කියන්නේ. ඒ වගේ අපි HS ඒවත් හෙමරැජික් සෙප්ටිසීමියා ගව රක්තපාත රෝගයටත් එන්නතක් ලබා දෙනවා. ඒ වගේම තමයි මේ ෆූට් ඇන්ඩ් මවුත් ඩිසීස් ඒවත් කුරහා මුව රෝගයටත් අපි එන්නත් ලබා දෙනවා. ඒකට හේතුව මේ රෝගී වර්ෂා කාලයත් එක්කයි පැතිරෙන්නේ. ඒ නිසා වසරේ වර්ෂාව ආරම්භෙන්න ඉස්සෙල්ලා අපි එන්නත් කරනවා රෝගියට. ඊට පස්සේ තමයි අපි සතුන් නිදැල්ලේ අරින්නේ. එතකොට මේක යටතේ හුඟක් වෙලාවට වෙන්නේ ළමයෝ මේ තියෙන ගවයාගේ මෙහෙම කුරේ තියෙනවානේ. මෙන්න මේ කුරේ ආසන්නයේ මේ වගේ ස්ථානවල මුලින්ම නිකන් බිබිලි වගේ හට ගන්නවා. පස්සේ මේ බිබිලි වල ජලය පිරීලා මේවා අර දියපට්ටා වෙන තත්වයටපත් වෙලා ඊට පස්සේ පිපිරිලා මේ වායින් තරලයක් ගලාගෙන යනවා. ඊළඟට මේ තුවාලේ හදිත්තර ඇතුල් ළමයෝ නිකන් වෙල්වට් එකක් වගේ සිනිඳු පටලයක් වශයෙන් දකින්න පුළුවන්. බොහොම සිනිඳු තත්ත්වයක් තියෙනවා. බොහොම නිකන් ස්මූත් විදිහට තියෙනවා. හැබැයි දැනගන්න ඊළඟට මේතන හැදෙනවා ළමයෝ නිකන් කබුල කියලා එකක්. අර තුවාල වල එන්නේ අර කොහොම ගලවන්න පුළුවන් එකක්. ආන් ඒවා එකක් වෙනවා. මේක ඇති වෙන්නේ හරියටම ගවයාගේ මේ අපේ මැණික් කටුවාගේ මෙතනයි අතර මේ සංදිය ඇති වෙන්නේ. මේකට කියනවා සමහර හූෆ් ජොයින්ට් එක කියලා. මොකද කුරියට ලෙඩ හැදෙන්න බෑනේ. මේ මෙතන තමයි රෝගය ඇති වෙන්නේ. එතකොට සත්තු කොර ගහන්න පටන් ගන්නවා. උණ ඇති වෙනවා. දේහ උෂ්ණත්වය ඉහළ යනවා. ආහාර අරුචිය ඇති වෙනවා. පැටවුන්ට මාරාන්තික වෙන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන් මේගොල්ලන්ගේ මුඛයේ, හොම්බේ, දිවේ, විදුරු මහේ ඇතුලේ අර වගේම දිය පට්ට දානවා. දාලා මේවත් අර වගේම පුපුරනවා. ගවයින්ට අධික වේදනාවක් ඇති වෙනවා. එතකොට මේ කාලට ආහාර ගන්නත් බැරි වෙනවා. මොකද මේ කටේ දිය පට්ට දාලා හින්දා. ඉතින් ඒ නිසා අපිට කළ හැකි එකම දේ තමයි සතුන්ට එන්නත් කරන්න ඕන
ඊට අමතරව වේදනා නාශක ලබා දෙන්න ඕන. මේ හැර අපට මේ රෝගය සඳහා වෛරස් නිසා එන්නත් ලබා දීමේ හැකියාවක් නැහැ. ඔය අපි පොඩ්ඩක් මතක් කළේ කුර හා මුව රෝගය පිළිබඳවයි. මේ වගේම තව ගවයින්ට ඇති වෙන රෝගයක් තමයි විශේෂයෙන් වැදගත් වෙන එකක් මේ රින්ඩපෙස් රෝගය. රින්ඩපෙස් රෝගයත් වෛරස් රෝගයක්. මේ රෝගය යටතේ අර වගේම ගවයින්ගේ දේහ උෂ්ණත්වය ඉහළ යනවා. ආහාර අරුචියක් ඇති වෙනවා. ඒ වගේම සතුන්ගේ මල ද්‍රව්‍ය නිකන් සීදම් වගේ පිට වෙනවා. මීට අමතරව ඒවායින් අධික දුර්ගන්ධයක් වහනය වෙනවා. මියගිය සත්තු දේහය පෝස්ට්මෝටම් තියන්න විවෘත කරපුවාම අර නිකන් තෙල් මුඩු වෙච්ච ගතියක් ඇති වෙනවා. ඕක තමයි ඊළඟට අපිට තියෙන ප්‍රධානම රෝගය. ඉතින් ඔන්න ඔය රෝග ටික ගැන තමයි අපිට ඔය බෝ වෙන වෙවිලීම කියන රෝගය එච්චර වැදගත් වෙන එකක් නෙමෙයි. ඉතින් මෙතරම කිව්වොත් එහෙම මේ රෝග ලයිස්තුවේ මේ දක්වා කතා කරපු රෝග ලයිස්තුවේ විශේෂයෙන්ම අපට වැදගත් වෙන ළමයි අපි අර මුලින්ම කතා කරපු මැස්ටයිටිස් රෝගේ සමහර අවුරුදු වල ඕක පොඩ්ඩක් භාවිතා වෙලා තියෙනවා. මේ CMT පරීක්ෂාව ආදිය කරන මැස්ටයිටිස් රෝගය, ගව රක්තපාත රෝගය, ඒ වගේම බෘසෙලෝසිස් රෝගය තමයි අපට බැක්ටීරියා රෝග වලින් ගොඩක් වැදගත් වෙන්නේ. වෛරස් රෝග වලින් ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ අපි ටිකක් සවිස්තරව කතා කරපු කුරහාමුව රෝගයයි. ওই ටික මේ දක්වා බලපු ටිකෙන් හොඳටම ප්‍රමාණවත් ටිකක් පාඩම් කරගන්න. නමුත් ඒකෙන් කියන්නේ අනික් රෝග බලන්න එපා කියලා නෙමෙයි. දල වශයෙන් ඒවා බලලා ඔය මම කිව්ව මැස්ටයිටිස් රෝගය, බෘසෙලෝසිස් රෝගය විශේෂ අවධානය, ඒ වගේම HS හෙවත් සෙමර්ජික් සෙප්ටිසීමියා, හෙමර්ජික් සෙප්ටිසීමියා හෙවත් ගව රක්තපාත රෝගය, ඊළඟට කුරහාමුව රෝගයට අවධානයක් දෙන්න ගවයින්ගේ මේ දක්වා කතා කරපු රෝගවලින්. හොඳයි. ඊළඟට අපි එමු දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන ස්ථානයට. අපි කතා කරන්නට යන්නේ ගවයින්ගේ ආසාදිත නොවන රෝග ගැන. ඔබට මතක ඇති අපි ගවයින්ගේ රෝග ප්‍රධාන කොට්ටාශ දෙකකට බෙදුවා. රෝගී සතෙක්ගෙන් නිරෝගී සතෙක් වෙත ගමන් කරන රෝග, ආසාදිත හෙවත් බෝවන රෝග. තව එකක් තියෙනවා ළමයෝ රෝගී සතෙක්ගෙන් නිරෝගී සතෙක් වෙත ගමන් කරන්නේ නැති රෝග. ඒවට අපි කියනවා බෝ නොවන රෝග හෙවත් ආසාදිත නොවන රෝග කියලා. මේ යටතේ හමු වන එක රෝගයක් තමයි මේ දක්වලා තියෙනවා මොකක්ද? බඩ පිපීම. මේක ඇතිවන රූමණය නිපදවන වායූන් මේ රූමණය තුළ එක් රැස්වීමෙන්. ඒ වගේම වෙනත් රෝගයක ප්‍රතිඵලයක් වශයෙන් ඇති වෙන්නත් පුළුවන්. මේ මගින් රූමණයේ චලනයන්ට බාධා ඇති වෙනවා. හරිද? මෙන්න මේවා තමයි මේ මුලින්ම කියන්න තියෙන්නේ. රූමණයේ ඇතුළත වාතය නැත්තම් ගෑස්, මෙතන ගෑස් කියන්නේ ગેස්ට්‍රයිටිස් නෙමෙයි, රූමණ වායු. මීට අමතරව වෙනත් රෝගයක ප්‍රතිඵලයක් විදිහට මේක ඇති වෙන්න පුළුවන්. මේ රෝගය ඇති වුණොත් හරියට රූමණය තුල අර යාන්ත්‍රික ජීර්ණය වීමට අවශ්‍ය විදිහට රූමණ චලනයන්ට බාධාවක් වෙනවා. බොහොම තේරෙන භාෂාවෙන් කිව්වොත් ළමයි අපි ගත්තොත් ගවයාගේ ආහාර මාර්ග පද්ධතියේ මුල කොටස ඔය රූමණේ සහිත කොටස වාගේ මෙහෙම තියෙනවනේ ළමයෝ අන්න ශ්‍රෝතේ. මෙහෙම එන අන්න ශ්‍රෝතයේ විවෘත වෙනවා විශාල පැසක්කාකාර ව්‍යුහයට. මේක තමයි රූමණය. සංකීර්ණ ආමාශයේ ධාරිතාවෙන් 80කට ආසන්න ප්‍රමාණයකට වග කියන්නේ මේ රූමණය තමයි. රූමණේ ව්‍යුහයන් දෙකක් තියෙනවා. එකක් තමයි පෘෂ්ඨීය රූමණය. මේ විදිහට උඩින් පවතිනවා. ඊළඟට පවතිනවා උදරීය රූමණය. මේක තියෙන යටපැත්තේ. ඊළඟට මෙතන තියෙනවා ළමයෝ විතර්ශිකාව කියන කුඩා පැස. ඊළඟට අපිට හමු වෙනවා මේකේ තියෙනවා තවත් පැසක් මේකට අපි කියනවා බහුනැවිය කියලා. මේ බහුනැවියෙන් පස්සේ තමයි අපිට සැබෑ ග්‍රන්ථිමය ආමාශය හමු වෙන්නේ. ඒකට
මේ තියෙන සංකීර්ණ ආමාශයේ කුඩාම කොටස. මේකට අපි කියනවා විතංශිකාව කියලා. මේ තියෙන අභ්‍යන්තර බිත්තියේ ප්‍රසර සහිතව Tamanගේ චලනය මගින් යාන්ත්‍රික ජීර්ණයක් සිදු කරන ව්‍යුහය. මේකට අපි කියනවා ළමයෝ බහුනැවිය කියලා. මේකට බහුනැවිය කියන්නේ මේ අභ්‍යන්තර බිත්තියේ නැවුම් හෙවත් ප්‍රසර තියෙනවා. ඒ වායේ චලනයන් මගින් තමයි ආහාර යාන්ත්‍රික ජීර්ණය කරන්නේ. මෙන්න තියෙනවා සැබෑ ග්‍රන්ථිමය ආමාශය මොකක්ද? ජඨරාශය. ළමයි ඊළඟට දැනගන්න මේ යටතේ සිදුවන දේ තමයි මෙන්න මේ රූමණය තුල එකතු වෙන්න පටන් ගන්නවා නිර්වායු පැසීම මගින් විවිධ වායුන් වර්ග. අපි දන්නවා රූමණය තුල සිදුවෙන්නේ නිර්වායු පැසීම නම් මේක පෘෂ්ඨීය රූමණයද උදරී රූමණයද කියලා වැඩක් නැහැ. නිර්වායු පැසීම නම් මේ මගින් විවිධ රූමන වායුන් නිපද වෙනවා. කවුද මේ රූමන වායු? සල්ෆර් ඩයොක්සයිඩ්, මීතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි වායු. එතකොට මේ වායුන් රූමණය තුළ නිපද වුණාම ස්වභාවිකව සිද්ධ වෙන ක්‍රියාව තමයි ඒක මුඛ මාර්ගයේ හරහා සහ රූමණයෙන් හටගන්නා බහුනවිය හරහා ගමන් කරන ගුද මාර්ගය යටතේ පිට වී යන්න ඕන. එහෙම නොවි අනවශ්‍ය පරිදි මේ රූමන වායුන් රූමණය තුළ රැස්වීමේ ප්‍රතිඵලයක් තමයි බඩ පිපීම කියන්නේ. එතකොට අපි රූමණයට තට්ටු කළොත් පිටේ ඉඳලා අපට ඇති වෙනවා අර බොක් බොක් ගාන සද්දයක් එනවා බඩ පිපිලා කියන්නේ ඒකයි. හරිද? මෙන්න මේක තමයි ගැටලුව වෙන්නේ. නැත්තම් මේ වායුන් ස්වභාවිකව බැහැර වෙනවා. නමුත් මෙතන වළක්වන්න බැරි විදිහට නිර්වායු පැසීම වෙනවා වායුන් රැස් වෙනවා. ඒ වායුන් රැස් වෙනවත් එක්කම නිකන් බැලුමක් පුම්බනවා වගේ රූමණයත් Tamanගේ ධාරිතාව ඉක්මවා විශාල වෙනවා. මේක හරි හානිදායකයි මෙහෙම රූමණේ විශාල වීම. එකක් තමයි මෙහෙම රූමණේ විශාල වෙලා ගිහිල්ලා මොකද වෙන්නේ? මේක ගවයාට පාලනය කරන්න බෑ. මොකද ශුද්‍ර ජීවීන් දිගටම පැහැෙනවා මේකම. රූමණේ විශාල වේගන ගිහිල්ලා මේක ගවයාගේ අභ්‍යන්තර අවයවවල ගැටිලා ඒවට තෙරපීමක් ඇති කරන්න පුළුවන්. උදාහරණ අක්මාව, එහෙම නැත්නම් වකුගඩු, එහෙම නැත්නම් වෙනත් ග්‍රන්ථි, එහෙම නැත්නම් හෘදය, එහෙම නැත්නම් පෙනහල්. මේ විදිහට අභ්‍යන්තරිකව මෙහෙම ප්‍රසාරණය වෙලා පීඩාවක් ඇති කළොත් මේ විදිහට මොකද වෙන්නේ ළමයෝ? ඒ අවයව තෙරපීමට ලක් වෙලා ගවයා මිය යන්න පුළුවන්. ඒ නිසා දැනගන්න මේකේ තරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. මේක ගවයාට වළක්වන්න බෑ. මේක කොච්චරවත් පිම්බි එනවා. තට්ටු කරපුවාම බොක් බොක් ගන්නවා. මේ බලන්න. දිනගේ ආහාරයේ ප්‍රමාණවත් තරම් දල ආහාර අඩංගු නොවූ විට අධික ප්‍රමාණයක් සාන්ද්‍ර ආහාර ගත්තාම ලපටි ශාක කොටස් අධිකව කාපුවාම මේ මගින් පෙන සෑදෙනවා. මේ පෙන සෑදීමට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි ෆ්‍රොතින් කියලා. දැන් එතකොට මේ විදිහට පෙන සෑදෙන එක වැළැක්වෙනවා. එතකොට මේ පෙන මගින් තමයි අන්න ශ්‍රෝතය හා ග්‍රහණය අතර තියෙන දොරවල් වහනවා. වහපු හැටි මේක තවත් පැහි පිම්බෙනවා. ඒක තමයි මේ බඩ පිපෙනවා කියලා කියන්නේ. දැනගන්න මේක මානවීන්ට කෙසේ වෙතත් Tamanගේ දේහය තුල ක්ෂුද්‍ර ජීවීන් මගින් ආහාර නැත්තම් Tamanගේ දේහය තුළ නැත්තම් රූමණය තුළ ශුද්ධ ජීවීන් මගින් කෙඳ ජීර්ණය කරන උදවියට මේ ක්‍රියා පාලනය කරන්න බැරි නිසා ගවයාට මේක පාලනය කරන්න බෑ. ගවයා කැමති වුණත් නැති වුණත් මේ පැසිලා
මේකේ ධාරිතාව වැඩි වෙනවා. ඒ නිසා මේ தත්ත්වය වහාම නිවැරදි කළ යුතු වෙනවා. එහෙනම් මෙන්න තියෙනවා මේ රෝගියාට තේ හමුවන රෝග ලක්ෂණ. පිටුපසින් බැලීමේදී දෙන වම් යටිබඩ ප්‍රදේශය විශාල වෙලා තියෙනවා. ළමයි දැනගන්න ගවයාගේ රූමනේ තියෙන්නේ දේහයේ පසුපස ප්‍රදේශයේ. අපි කිසියම් ගවයෙක් එයාගේ දේහයේ පසුපසින් පරීක්ෂා කළොත් අපට මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි දකින්න පුළුවන් මෙතෙන්දී. මේ තියෙන්නේ වලිගේ නම් මේ පස්සෙන් පේන විදිහ ඔන්න තියෙනවා යාගේ. මෙන්න මෙහෙම එයාගේ වම් පැත්ත ගොඩාක් නිකන් ඉදිමිලා වගේ තියෙනවා. අසාමාන්‍ය විදිහට. මොකද මේ තියෙන යාගේ පාදයේ වෙන්න පුළුවන්. මේ විදිහට ඇයගේ දේහයේ පසුපස වම්පස විශාල වෙලා තියෙනවා. මොකද මේ පැත්ත තමයි රූමනේ තියෙන්නේ. රූමනේ තමයි මේ පැසවි පිම්මෙන්නේ. ඒකයි ඔය පෙන්눔 කළේ. එහෙනම් පිටිපස්සින් බැලීමේදී දෙනගේ වම් යටිබඩ ප්‍රදේශයේ අසාමාන්‍ය ලෙස විශාලලා තියෙනවා. සතා වරින් වර බිම läගලා, ගෙල දික් කරලා ඉතා අමාරුවෙන් හුස්ම ගන්නවා. අපහසුතාව නිසා මොකද කරන්නේ ළමයෝ? ඉඳ ගන්නවා, නැගිටිනවා. ඉඳ ගන්නවා, නැගිටිනවා. මේක බල ඉන්න හොඳ තත්ත්වයක් නෙවෙයි. මොකද මේ ක්‍රියාව පාලනය කරන්න බෑ කවයට. එතකොට මේ ඇතුලේ තියෙන පීඩාව හින්දා මල මුත්‍ර පිට කරනවා, හුස්ම ගන්න අමාරු බව පෙන්눔 කරනවා, ආයාසයෙන් හති වගේ හුස්ම ගන්නවා. නොසලකා හැරියොත් රූමන් එක ඉදිමිලා ලොකු වෙලා හෘදය හා පෙනහළු මත තෙරපීමක් ඇති කළොත් සතාගේ මරණය පවා වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න කරන්න තියෙන ප්‍රතිකාර සතාගේ පස්සේ කකුල් ඉස්සරහට වඩා පහළින් තියෙන්න තියාගන්න. නැත්තම් ළමයෝ මේක ඉස්සරහට තෙරපුණොත් තමයි හෘදය පෙනහළු ආදිය ප්‍රෙෂර් වෙන්නේ. මේ මෙහෙම ගවයා හැඩ කරන්න කියලා ඔය කියන්නේ ළමයි. රෝගී යටතේ ගවයව නිකන් සමතලාවටම තියන්න එපා. මේ වගේ පොළොවක් තෝරගෙන ගවයා මෙහෙම හැඩ කරලා තියන්න. මේ ගවය එකයි හොඳ රූපයක් නෙමෙයි. මෙහෙම නෙමෙයි හැඩ කරපුවාම මොකද වෙන්නේ? රූමනේ පිටිපස්සට ඇවිල්ලා මේ පිරනවා මිසක මේ වායුව උරකුහරය තුල පිරෙන්න තියෙන ප්‍රවණතාව අඩු වෙනවා. එතකොට මේ වාතයේ මගින් හાર્ට් එක නැත්තම් ලංග්ස් ඒවත් පෙනහළු මත ලොකු ප්‍රෙෂර් එකක් දෙන්නේ නැහැ. අනික තමයි රූමනේ තියෙන වාතය ඉවත් කරන්න යාන්තම් රත් කරපු තෙල් බොන්න දෙන්න පුළුවන් සත්තුන්ට. මේකට තල තෙල්, ඔලිව් තෙල්, එඬරු තෙල්, පොල් තෙල් ආදී දෙන්න පුළුවන්. එහෙම පැටව ස්වභාවිකව නැත්තම් සත්තු ස්වභාවිකව බොන්න නැත්නම් අපි ඒගොල්ලන්ගේ කට මෙහෙම මිරිකලා ඇරලා බෝතලයක් දිව උඩ තියලා ඒ ටික ටික දාපුවාම එයා බී ගන්නවා. සත්තුන්ට බේත් පොවන්නේ. ඒ වගේම ඉඟුරු ඉස්ම පානය කරන්නට කියනවා. ඉඟුරු ඉස්ම වලක් තියෙනවානේ ඔය බඩ පිපීම ලක්වන්න පුළුවන්. ඊට අමතරව අපි ළඟ උපකරණයක් යෝජනා කරනවා ට්‍රෝකා ඇන්ඩ් කැනියුලා කියලා. මේ උපකරණය මගින් රූමන් එක හිල් කරලා හුලම් බස්සන්න. එහෙම නැත්නම් දිගටම වාතය රැස් වෙන්න කිව්වොත් ගවයා මේ මගින් මිය යනවා. ඒක අපි කරන්නේ මෙහිමයි. මේ උපකරණයේ කොටස් දෙකක් තියෙනවා ළමයි. මේ ට්‍රෝකා ඇන්ඩ් කැනියුලා කියන උපකරණේ මේ තියෙන්නේ ට්‍රෝකා කියන උපකරණය. මෙන්න මේ වගේ නිකන් පිහියක් වගේ එකක්. මේක තමයි ට්‍රෝකා එක. මේක උලක්. ඊළඟට තියෙනවා කැනියුලා උපකරණය. මේ වගේ රවුමක් තියෙනවා. රවුම මැද කුඩා සිදුරකුත් තියෙනවා.
ඔච්චරයි. අපි ඊළඟට මේ ට්‍රෝකායක කැනියුලායකට දාපුවාම මේ වාගේ තියෙන්නේ. මම මේ ට්‍රෝකායක මේ ඇන්දි. මේකට තමයි අපි ට්‍රෝකා කියලා කියන්නේ. ළමයෝ මේකට කියනවා කැනියුලා කියලා. පාවිච්චි කරන්න කලින් මේ දෙක එකට සම්බන්ධ කරගන්න ඕන. එතකොට ඔයාට තියෙනවා මේ වාගේ තත්ත්වයක් ළමයි. මේ තියෙන්නේ කැනියුලා එක නම් මේකේ කෙළවරින් තමයි මේ වගේ උල ට්‍රෝකා එක ගිහින් තියෙන්නේ. අපි කරන්නේ මේක අරගෙන ඇවිල්ලා මේ රෝගී ගවයා ඉන්නවා නම් එයාගේ දේහයේ පසුපස ප්‍රදේශයේ මෙහෙම තියෙනවා. මෙන්න මෙතන තියෙන අවසාන ඉල ඇටේ, මෙතන තියෙන උකුල් ඇටේ, මේ අතර තියෙනවා පොඩි ප්‍රදේශයක්. මෙන්න මේ ප්‍රදේශයට තමයි අපි ට්‍රෝකා එකයි කැනියුලා එකයි ලෝඩ් කරලා වේගයෙන් මෙහෙම අනිනවා. අනිත් පැටි මොකද වෙන්නේ? ළමයෝ මේ සමත් හිල් වෙලා ගිහිල්ලා මේ ට්‍රෝකා එක මගින් නැත්නම් කැනියුලා එක හා ට්‍රෝකා මගින් මේ සතාගේ රූමනේ පවා හිල් කරගෙන ඇතුළට යනවා. කැනියුලා එක තියෙන රූමන් එක ඇතුලේ මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් විද්දේ. විදලා ඔය තියෙන ප්‍රදේශයට දාලා තියෙනවා කැනියුලා එක. දැන් මේ තියෙන එක සිදුර. මේ වගේ කුඩා සිදුරක් තියෙනවා. මේ සිදුර මගින් තමයි මේක ඇතුළේ තියෙන හුලං ෂූස් ගාලා බහින්න පටන් ගන්නවා. එතකොට ගවයාට ඉතා පහසුදායක තත්ත්වයක් ඇති වෙනවා. ඊට අමතරව අපිට පුළුවන් ඔය සාන්ද්‍රාහාර වාගේ දේවල් අධිකව තියෙන ආහාර දෙන එක පුළුවන් තරම් සීමා කරන්න. මේ කියන්නේ ට්‍රෝකා කැනියුලා උපකරණය මගින් රූමනේ සිදු කරලා වාතය පිට කළා. මම ඉදිරිපත් කළේ ඒක තමයි. ඊට අමතරව නිතර සතුන් නිරීක්ෂණය කරලා ඒ වගේම පමණ ඉක්මවා රනිල, ලපටි තෘණ හෝ සාන්ද්‍ර ආහාර දෙන්න යන්න එපා. මේ මගින් රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මම එනවා ගවයින්ගේ ඊළඟ රෝග මාදිලිය. මේකට අපි කියනවා ඌනතා හා පරිවෘත්තීය රෝග කියලා. මේදී මුලින්ම සිද්ධ වෙන්නේ ගවයාට අදාළ පෝෂකය ඌන වෙනවා. ඒක යාගේ පරිවෘත්තීය ක්‍රියාවන් හේවත් වර්ධනය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නැහැ. එතකොට දැනගන්න ගවයින්ගේ දේහය තුල කැල්සියම් පරිවෘත්තිය සඳහා දායක වන ග්‍රන්ථියක් තියෙනවා පැරාතයිරොයිඩ් ග්‍රන්ථිය කියලා. මේ මගින් තමයි සතා ආහාර මගින් ලබා ගන්නා කැල්සියම් මේ ග්‍රන්ථිය මගින් තමයි යම් යම් ස්ථානවල තැන්පත් කිරීමකට යොමු කරන්නේ. ඒකයි මේකේ වැදගත්කම. දැනගන්න අපි මේ කතා කරන රෝගය එහෙම නැත්නම් අපි කියනවා මේකට නම් කීපයක්. සමහරු කියනවා කිරි උණ කියලා, සමහරු කියනවා හයිපර් කැල්සීමියා කියලා, සමහරු කියනවා ඒකත් දැනගෙන යන් ලැක්ටේෂන් ෆීවර් කියලා. හරිද? එතකොට කිරි නිෂ්පාදනය අධික සතුන්ට තමයි මේ රෝගය ඇතිවීමේ ප්‍රවණතාවක් තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ කලින් මුරේ කිරි නිෂ්පාදනය යටතේ මේ එළදෙනගේ දේහයෙන් අධික කැල්සියම් ප්‍රමාණයක් හානි වෙලා තියෙනවා. මේ හානි වූ කැල්සියම් නිසා තමයි මේ ගැටලුව ඇති වෙන්නේ. මේ වගේ රෝගවලට ඉස්සර කාලේ ග්‍රාමීය භාෂාවෙන් කියලා තියෙන ළමයි
වැදුගේ සන්නියක් ඇති වෙලා තියෙනවා. මේකට සමහරු කියනවා ළමයි අඩප්පය කියලා. මෙන්න මේ වාගේ නම් වලින් තමයි මේ රෝගය හඳුන්වන්නේ. මේ රෝගය යටතේ සතුන්ගේ තාප පාලන යාන්ත්‍රණය පවා නැති වෙලා සතුන් නැගිට ගන්න බැරුව වැටලා ඉන්නවා. එතකොට මේක මේ සන්නියක් කියලා කියන්නේ ඇත්තටම ඌනතාවයක් නිසා ඇති වෙන කම්පනකාරී තත්ත්වයක්. ඌනතාවය තමයි කැල්සියම්. ඇයි? සතාගේ කලින් පාර කිරි නිෂ්පාදනය හොඳට තිබ්බනම් ඒ කිරිත් එක්ක දේහයෙන් අධික කැල්සියම් ප්‍රමාණයක් හානි වෙනවා. ඒක හරියට පිරවුන් නැත්තම් මේ වාගේ තත්ත්වයක් ඇති වෙනවා. කිරි නිෂ්පාදනය අධික සතුන් ප්‍රසූතියෙන් දින 2කට 3කට පෙර ඇති වෙන්නත් පුළුවන්. පැටිය දැම්මට පස්සෙත් ඇති වෙන්න පුළුවන්. හේතුව එළදෙනුගේ දේහයේ පැවතිය යුතු කැල්සියම් ප්‍රමාණය අසීමිත ලෙස අඩු වෙලා තියෙනවා. ඒකයි මේ ප්‍රශ්නේ ළමයි. කැල්සියම් අඩු වෙලා තමයි ඇති වෙන්නේ. ඌනතාවය ඒක තමයි. කිරි නිෂ්පාදනයේදී අධිකව කැල්සියම් දේහයෙන් ඉවත් වෙලා පටක තරලවල කැල්සියම් ප්‍රතිශතය පහළ යනවා. මුල් කිරි, ඒ කියන්නේ එළදෙනක් පැටව ප්‍රසූත කරලා මුල් දින 5ක් විතර දක්වා ලැබෙන කිරි වල අධිකව කැල්සියම් ප්‍රමාණයක් ඉවත් වෙනවා. ප්‍රසූතියේදී අන්ත්‍රයේ අවශෝෂණ ධාරිතාවට බාධා ඇති වෙනවා. තියෙන කැල්සියම් උරා ගන්න බැරි වෙනවා. පැරාතයිරොයිඩේ මගින් ශ්‍රාවය කරන පැරාතයිරොක්සින් ප්‍රමාණය පහළ යාමෙන් කැල්සියම් පරිවෘත්තය බිඳ වැටෙනවා. ආදී සත්ත්ව රෝගයට හේතු වෙනවා. මෙන්න තියෙනවා මෙතන කිරි උණ රෝගය ඇති වෙන්නේ ඇයි? ටිකක් විද්‍යාත්මකව කතා කරලා. නැත්නම් නිකම්ම කැල්සියම් උණතාව කියනට වැඩිය මෙතන හේතු දක්වලා තියෙනවා. කැල්සියම් දේහයෙන් ඉවත් වෙලා පටක තරලවල තියෙන කැල්සියම් ප්‍රමාණය පහළ ගිහිල්ලා මුල් කිරි හරහා අධිකව කැල්සියම් ඉවත් වෙලා ප්‍රසූතියේදී අන්ත්‍රයේ අවශෝෂණ ධාරිතාවට බාධා ඇවිල්ලා හෝමෝන පරිවෘත්තිය බිඳ වැටීමෙන් කැල්සියම් පරිවෘත්තිය ක්‍රියා බිඳ වැටීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඔන්න ඔය වගේ ක්‍රියාවන් නිසා තමයි අපට කැල්සියම් ඌනතාවක් ගැන නැත්තම් මේ ලැක්ටේෂන් ෆීවර් හෙවත් හයිපර් කැල්සීමියා ගැන කතා කරන්න වෙලා තියෙන්නේ. මෙන්න රෝග ලක්ෂණ මේ කිරි උණ ඇති වුණාම මේ රෝග ලක්ෂණ ඇති කරන අවදීන් 3ක් තියෙනවා. මේ තියෙන ඉනිෂියල් හෙවත් පළවෙනි අවදිය. ඒ යටතේ සතා එකපාරට ඔහොම ගැස්සෙනවා ළමයි. අනික තමයි හිටවල තිබ්බාම ඔහේ ඉන්නවා හෙල්ලෙන්නවත් නැහැ. මොකද මේ අපි කියනවා යාගේ පේශි චලන දක්වන්නවත් කැල්සියම් නැහැ. ඊළඟට ස්ටේජ් 2 හෙවත් තව තියෙනවා ආහාර ගන්නෙ නැහැ. ඔළුව ඔහොම වෙනවා. ඊළඟට දත් ඔන්න ඔහොම වදිනවා ටට්ටක් ගාලා එකට වදිනවා. ඊළඟට දීව පොඩ්ඩක් ඉස්සරහට වාගෙනවා. ඊළඟට සමහර සත්තුන්ට ටික දවසක් ගියාම ඔහොම ඉන්න බෑ. ඔහොම වෙලා ඇඟ බැලන්ස් නැති වෙලා දඩාස් ගාලා වැටෙනවා. මේක තමයි කියන්නේ ශාරීරික සමතුලිතතාව තියාගන්න බැරුව සතා බිම ඇදලා වැටෙනවා කියලා. ඔන්න දෙවන ස්ටේජ් එකට එනවා. දැන් අර ටිකක් තව දුර ගිහිල්ලා ට්‍රීට්මන්ට් ආවෙ නැත්නම් සතා නිකන් බිම වැටිලා හොයි බුදියගෙන ඉන්නවා ළමයෝ. ඊළඟට අර නිකන් ගවයෙක් නම් ඔහොම ගුලි වෙලා පූස නිදා ගන්නවා. ඒ ගුලි ගහලා නිදා ගන්නවා. ඊළඟට පාද දරදඬු වෙනවා. එයාගේ හොම්බ වියලෙනවා. සතාට නිකන් කල්පනාව නැහැ වාගේ හෙලවෙන්නේ නැහැ. ඊළඟට ඔන්න දැන් කිරි උණ කිව්වට මොකද වෙන්නේ? ඇඟේ උෂ්ණත්වය දේහ උෂ්ණත්වයට වඩා අපේ අඩු වෙනවා. ඇසේ කණිනිකාව කියන එක විශාල වෙනවා. ආලෝකයට සංවේදීතා දක්වන්නේ නැහැ. මේකට අපි කියනවා කෝමා තත්ත්වයට ආසන්න වෙනවා කියලා. එතකොට මේ මිය යාමට වාගේ තත්ත්වයක් කෝමා එකක් කියන එක හොඳ නැහැ. ඇහැ ටෝච් එකට වැඩ කරන්නේ නැත්තේ කෝමා තත්ත්වයට ආපුවා. මෙන්න තුන්වෙනි අවධිය සතා පැත්තට පිටලා ඔළුවම තියාගෙන ඉන්නවා. කකුල් දික් කරනවා. සිහි නැති වෙනවා. ළමයෝ හුලං බඩේ පිරෙනවා බොහොබක් ගන්නවා. මරණේ පවා ඇති වෙන්න පුළුවන් තවදුරටත්. ඇඟ සීතල වෙනවා. හાર્ට් එක අඩු වෙගෙන නාඩි අටු වෙගෙන යනවා. දවස් දෙකක් විතර ගියාම සතා මැරෙනවා. මෙන්න කරන්න පුළුවන් සාත්තු ක්‍රියා සතාගේ බඩේ හුලම් පිරෙන්න පුළුවන්. ඒක වළක්වන්න සතා උදරිය විදිහට ඉන්න හදනවා. ඊළඟට දෙපැත්තට වැලි කොට්ට එහෙම තිබ්බහම පෙරලෙන්න බෑ එහාට මෙහාට. ඊළඟට මෙන්න ඖෂධය කැල්සියම් බෝර ග්ලූකනේට් 125 ද්‍රාවණයක් මුඛයෙන් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම්
ඖෂධීය ක්‍රමයට බෙහෙත් ආදී මගෙන් දෙන්න පුළුවන්. ඒවා දෙන්නේ මේගොල්ලන්ගේ සේලයින් විදිහට දෙන්නේ ආහාරවලට. ඊළඟට රෝගී තත්ත්වයේ හමුවේ සරාගේ දෙන ප්‍රමාණය වෙනස් වෙනවා. හොඳම දේ තමයි මේක ඔය මුඛය හරහා දිදී ඉන්න වෙලාවක් නැත සතාට සේලයින් එකක් ගහලා ඒකත් එක්කම මේක යන්න සලස්වනවා. ඒකට ගවයා නැගිටිනවා හැබැයි. අර මොනවද අර මන්ත්‍ර ආදිය කිව්වට හරියන්නේ නැහැ මේකට ඔය. ඊළඟට සතාට අපි පොඩ්ඩක් උදව් කරනවා නැගිටලා ඉන්න. ඒ වගේම හරියට බැලන්ස් ආහාර වේලක් දෙන්න විශේෂයෙන්ම මේක ඌනතා ලක්ෂණ නිසා නැති වෙන්නේ. අනික තමයි නිෂ්පාදනයේ වැඩි සත්තුන්ට මේ තත්ත්වය ඇති වෙන්න රිස්ක් එකක් තියෙනවා. ඒගොල්ලන්ට අපි කැල්සියම් ක්ලෝරයිඩ් ජෙලි එකක් විදිහට දවසකට ග්‍රෑම් 150 ගානේ දෙනවා. එතකොට සතාට මේ වගේ ඌනතා ඇති වෙන එක අවම කරගන්න පුළුවන් වෙනවා. මේ තියෙන්නේ ගවයින්ට ඇති වෙන පරපෝෂිත රෝගයක්. මේක තමයි පණු රෝග. ගවයින්ට පණු රෝග හරියට ඇති වෙනවා විශේෂයෙන්ම ගව පැටවුන්ට. මෙන්න අභ්‍යන්තර පරපෝෂී පණුවන් මගින් ගවයින්ට ඇති වෙන රෝග මොනවද? පටි පණුවාගේ රෝගය, නැත්නම් රවුම් පණුවා, කිරි පණුවා, පැතලි පණුවා. මේ වගේ පණුවන් ඉන්නවා ගවයින් ආශ්‍රිතව. මේ පණු රෝග විශේෂයෙන්ම කුඩා පැටවු ගාව තමා තියෙන එකක් තමයි මේගොල්ලන්ගේ ප්‍රශක්තිය අඩුයි. අනික මේගොල්ලන්ගේ තනකොළ පිට්ටනි වල එහෙ මෙහෙ දුවපැන ඇවිදිනවා. එතකොට පණු රෝග වලට ලක් වෙනවා. එකක් තමයි මෙහෙම වෙන්න පැටවුන් මව සමග ඉන්නකොට ඒ ආහාර මගින් ලැබෙන්න ඕන. අනික තමයි තනකොළ පිට්ටනි වලට ගියාම ඕක බෝ වෙනවා. එතකොට පැටවුන් නිවාස හරියට සුද්ධ කළා නැත්නම් පණු රෝග එනවා. අනික තමයි මේ පැටවුන්ගේ ලක්ෂණයක් එකිනෙකා ලෙවකා ගන්නවා. සමහරුගේ බඩවල වල තියෙනවා මේ ටෙනිස් බෝල විතර මවිල් බෝල. මොකද ඔය ලෙවකා ගත්තාම ගිලිච්ච ඒවා. ඉතින් මෙන්න මේ නිසා සතුන්ගෙන් සතුන්ට තමයි මේක ගොඩක් වෙලාවට පණු රෝග ඇති වෙන්නේ. රෝග ලක්ෂණයක් තමයි ළමයෝ නිකන් මේ සත්තුන්ගේ ඇඟ නැත්තම් බඩ ගොඩාක් ලොකු වෙලා තියෙනවා. ඒ වගේම නිකන් මිනිස්සුන්ට වාගේ තමයි අර මාන්දම හැදුනා වගේ ඇඟ ලොකු වෙලා තියෙනවා. නිකන් ඒ වුණාට බඩ ලොකු වෙලා තියෙනවා ඇඟ කෙට්ටුයි. ගව පැටියා මෙහෙම හරි කෙට්ටුයි. හැබැයි බඩ ඔහොම ලොකුවට තියෙනවා මේගොල්ලන්ගේ. මට මෙහෙම දල වශයෙන් මෙන්න මේ වගේ තත්ත්වයක්. අනික තමයි නිකන් ලොම් අයින් වෙලා මෙහෙම අවුල් වෙලා තියෙනවා. ඊළඟට තැල්ල හක්ක ඒ වගේ තැන් ඉදිමිලා තියෙනවා. සත්තුන්ගේ හැදෙන එක වර්ධනයේ බාල වෙනවා. මේ පණුව රුධිරයේ උරා බීම නිසා මැලවිලා නිකන් පාණ්ඩු හැදෙනවා වගේ සුදු පාට වෙනවා. නිතර සතුන් මල පහ කරනවා. මේ මල ද්‍රව්‍ය හරියට දියාරුයි මේවා ඕනතරම් පණු බිත්තර තියෙනවා. ඒක තමයි ඊළඟට මේ මල ද්‍රව්‍ය අතර පණුවුනුත් ඉන්නවා. මෙන්න මර්ධනය මේ සතුන් බැහැර කරන මල මූත්‍රාදී ක්‍රමානුකූලව බැහැර කරලා ගවගාල පිරිසිදු තියාගන්න ඕන. පාචනයේ තියෙන සත්තු අයින් කරනවා අනික් අයගෙන්. ඊළඟට පණු බෙහෙත් දෙන්න පුළුවන්. මේගොල්ලන්ට හුඟක් වෙලාවට දෙන්නේ විශේෂ පණු බෙහෙත් වර්ග ප්‍රින්ටාල්, පිපරසීන්, කූපේන්, නිල්වම් වැනි පණු බෙහෙත් දුන්නාම රෝගය මර්ධනය කරන්න පුළුවන්. ඒ වගේ පණු බෙහෙත් ලබා දීලා අපිට රෝගය මර්ධනය කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් දරුවනේ අපි මේ අවසාන කළේ ගව පාලන යටතේ අපට හමු වන අවසාන මාතෘකාව වන සත්ත්ව රෝග යටතේ හමු වන ගව රෝග පිළිබඳවයි. එහෙනම් දුවේ පුතේ අපි පාඩම මෙතකින් අවසන් කරනවා. මෙබඳුම පාඩමකින් යලිත් ඔබ සමග හමු වන බලාපොරොත්තු වෙමි. එහෙනම් දරුවනේ ආයුබෝවන්.